හොඳයි දරුවනේ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ මූල්‍ය ප්‍රකාශන ගැළපිලි සහිත මූල්‍ය ප්‍රකාශන කියන පාඩමේ අපි විභාග ප්‍රශ්න පත්‍ර තමයි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් මම ප්‍රශ්න පත්‍ර 4ක් දැනට සාකච්ඡා කරා. අද සූදානම්ින් ඉන්නවා 2020 අවුරුද්දේ මේ ගැළපිලි සහිත මූල්‍ය ප්‍රකාශන කියන පාඩමෙන් ආපු ප්‍රශ්නය ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් මේ සාකච්ඡාව මම අදින් අවසන් කරනවා. හරි එහෙනම් අපි යමු ගානට. ගාන තියෙන්නේ මේ පේපර් එකේ 7 වෙනි ප්‍රශ්නේ. මෙන්න මේ 7 වෙනි ප්‍රශ්නේ ඔබ දන්නවා අවසන් ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අවසන් ප්‍රශ්නේ කොටසක් විදිහට තමයි මේ අපේ මාතෘකාගත ප්‍රශ්නේ එන්නේ. මෙන්න මේ 3 වෙනි කොටස. හරි. එතකොට මම මේක කියවන්නම් ඔයගොල්ලන්ට. අපි ගාන ආවහම ඉස්සෙල්ලාම කරන්න තියෙන ගාන කියව ගන්න එක. සිත්මිණගේ වෙළඳ ව්‍යාපාරයේ 2020 12 31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ. එතකොට 2020 12 31 කියන දවස ගිණුම් කරන කාල පරිච්ඡේදයේ අවසන් දවස බව මතක තියාගන්න. ඊළඟට 2020 1 තොගය 28000ක් තියෙනවා. ඒ කියන්නේ ගිණුම් කරන වර්ෂයේ ආරම්භක තොගය. ඊට පස්සේ ගැනුම් තියෙනවා, ගෙනීමේ කුලී, විකුණුම්, ණය ගැතියෝ, ණය හිමියෝ, ආයෝජන, විදුලි ගාස්තු, මුදල් ශේෂය, බැංකු ශේෂය, දුන් වට්ටම්, ලද වට්ටම්, ඉඩම් සහ ගොඩනැගිලි පිරිවැයට, ප්‍රචාරණ වියදම්, 108 බැංකු ණය ප්‍රාග්ධනය. ඒ වගේම ශේෂ පිරික්සුම 952700කට සමාන වෙලා තියෙනවා. දැන් ඔන්න අපිට දීපු ශේෂ පිරික්සුම අපි ඔක්කොම කියවගත්තා. මේ කියව ගන්නවා සමගම අපි පොඩි අදහසක් ගන්න ඕන මොන වගේ අයිටම්ද මොන වගේ අයිතමයන්ද මේකේ තියෙන්නේ කියලා. ඊළඟට අතිරේක තොරතුරුත් අපිට දීලා තිනවා 2020 12 31 දිනට ඉතිරි තොගය. ඒ කියන්නේ ගිණුම් කරන කාල පරිච්ඡේදයේ අවසන් දවසට ඉතුරු වෙළඳ භාණ්ඩ තොගය 32000යි. 2020 12 31 දිනට ණයගැතියන්ගෙන් රුපියල් 2000ක් බොල් ණය විදිහට කපා හරින්න කියලා කියනවා. ඊළඟට ලැබිය යුතු ආයෝජන ආදායම් 5000යි. ඒතකොට අපිට සරල තොරතුරු තුනක් එහෙම නැත්නම් ගැළපිලි තුනක් දීලා තිනවා. ඊළඟට අපෙන් අහනවා අවශ්‍ය වන්නේ 2020 12 31 දින අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය ඊළඟට 2020 12 31 දින මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එතකොට අපි දැන් ගාන කියවගත්තා. පළවෙනි වතාවේ කියෙව්වා හරියට අවබෝධ වුණ නැත්නම් දෙවෙනි වතාවටත් කියවන්න. කියවල ඉවරලා අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? මේක රූල් කරගන්න ඕනේ. ලාභ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන දෙකම එක විට අපි රූල් කරගන්න ඕන. මම ඔන්න දැන් ඔයගොල්ලෝ වෙනුවෙන් මේක රූල් කරගත්තා. සිත්මිණගේ ව්‍යාපාරයේ 2020 12 31 කියන අවසන් වර්ෂය සඳහා ලාභ හෝ ලාභ ප්‍රකාශය මම විකුණුම් දාගත්තා. ඊළඟට විකුණුම් පිරිවැයකින් අඩු කළා. ආරම්භක තොගය දාගත්තා. ගැනුම් දාගත්තා. තව මොන හරි ආවොත් දාන්න ඊට තියාගත්තා. ඊළඟට විකුණුම් පිරිවැය දල ලාභය, ඊළඟට අමතර ආදායම්, පරිපාලන වියදම්, බෙදා හැරීමේ වියදම්, ඊළඟට මූල්‍ය වියදම්, ඒ වගේම අවසානයේ ශුද්ධ ලාභයේ ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා කියලා ඒක ලියාගත්තා. ඊට පස්සේ බලන්න මම සිත්මිණගේ ව්‍යාපාරයේ 2020 12 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එතකොට ජංගම නොවන වත්කම්, ගත් මිල සමුචිත ෂය, ධාරණාගය, ඊළඟට ජංගම වත්කම් 2020 12 31ට තොගය, අවසන් තොගය, ණය ගැතියෝ, ඊළඟට මුළු වත්කම්, ඊළඟට බලන්න හිමිකම් සහ වගකීම්, යටතේ ප්‍රාග්ධනයේ ශුද්ධ ලාභය, ඊළඟට දිගු කාලින වගකීම්, ජංගම වගකීම් සහ මුළු හිමිකම් සහ වගකීම් කියන එක. දැන් එතකොට මේ ඔක්කොම ටික මම රූල් කරගත්තා. දැන් මේක රූල් කරගන්න ඕන. මොකද රූල් කරගත්තාම අපිට එකපාරටම අපි මේ ප්‍රකාශන දෙකම ලාභ අලාභ ප්‍රකාශය මූලික ප්‍රකාශය කියන දෙකම එකපාරට තමයි හදන්නේ. හරි. දැන් අපි නැවත ගානට යනවා. අපි තොරතුරු වලින් පටන් ගන්නෙ 2020 12 31 දිනට ඉතිරි තොගය. ඉතිරි තොග ගැලපීම. එතකොට ඉතිරි තොග ගැලපීම කොහොමද අපි තැන් දෙකක නිතරම මේ ගැලපිල්ලක් එහෙම නැත්නම් මේ තොරතුරක් තැන් දෙකක සටහන් කරන්න ඕන කියලා මම ඔයගොල්ලන්ට දිගින් දිගටම කිව්වා. එහෙනම් අපි මේකේ බලමු ඉතිරි තොගයේ තැන් දෙකක සටහන් කරන්න ඕන. එකක් තමයි මේ 12.31 අවසන් තොගය එහෙම නැත්නම් ඉතිරි තොගය අපි සටහන් කරන්න ඕන විකුණුම් පිරිවැය ගණනය කිරීම සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශය. ඒ වගේම තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ යංගම වත්කමක් විදිහට මේ අවසන් තොගය දාන්න ඕන. එහෙනම් දැන් අපි යනවා මෙන්න ගැනුම් තියනවා විකුණුම් පිරිවැය මෙතන ආවා. ඊට පස්සේ විකුණුම් පිරිවැය එන්නේ කොහොමද? 2020 12.31 තොගය. නේද? මේ තොගය මම අඩු කරගන්නවා. මම මේක වරහණක් ඇතුලේ දාගන්නවා. කීයද ගාන? රුපියල් 32000යි. එතකොට ඔන්න මම අඩු කිරීමක් විදියට විකුණුම් මෙතන තොගය දාගත්තා. ඔන්න ලාභාලාභ ප්‍රකාශය මේක සටහන් කරගත්තා. ඊළඟට මම ජංගම වත්කම් යටතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ජංගම වත්කම් යටතේ මේ 32000 ඒ විදියටම දාගන්නවා. එතකොට හරිම ලේසි. ඒ ගැලපිල්ල කරන විදිය. හරි. ඊළඟට අපි දෙවෙනි ගැලපිල්ලට යනවා. 2020 12 31 දිනට ණයගැතියන්ගෙන් රුපියල් 2000ක් බොල් ණය ලෙස කපා හරින ලදී. ණයගැතියෝ ශේෂය බලන්න. ණයගැතිය ශේෂය 37000ක් තියෙනවා. මේ 37000ක් තිබ්බට
එකකින් 2000ක් බොල් ණය විදියට කපා හරින්න කියලා කියනවා. එහෙනම් මේ 2000 අපි බොල් ණය විදියට කපා හරින්න ඕනේ. ඒතකොට බොල් ණය කපා හරින ජර්නල් සටහන වලට මතකද? මම මෙතනම ලියන්නම්. බොල් ණය ගිණුම හර බොල් ණය ගිණුම හර ඊළඟට ණය ගැතියෝ බැර. ඕකනේ ජන සටහන මතකයිනේ දැන් නේද? එතන බොල් ණය ගිණුම හර කියලා කියන්නේ බොල් ණය වියදම් ගිණුමක්. එහෙනම් ලාභ හෝ අලාභ ප්‍රකාශයේ මේ බොල් ණය කියලා කියන්නේ බෙදා හැරීමේ වියදමක්. විකුණුම් හා බෙදා හැරීමේ කටයුතු නිසානේ බොල් ණය ඇති වෙන්නේ. බොල් ණය කියන එක දන්නවනේ නේද? ණය ගැතියන්ගෙන් ලැබෙන්නේ නැහැ කියලා නිශ්චිත වශයෙන්ම දන්නවනම් යම් කිසි මුදලක් අපි ඒකට බොල් ණය කියලා කියනවා. ඒක විකුණුම් නිසානේ ඇති වෙන්නේ. ණය ගැතියෝ ඇති වෙන්නේ විකුණුම් නිසා. එහෙනම් බොල් ණය කියන එක මේ බෙදා හැරීමේ වියදමක් විදිහට තමයි දාන්න තියෙන්නේ. එතකොට එහෙනම් මේක ලාභ හෝ අලාභ ප්‍රකාශයට මේ රුපියල් 2000 දාන්න ඕනේ. ඒ වගේම ණයගැති ශේෂය බැර කරනවා කියලා කියන්නේ ණයගැති තීන ශේෂයෙන් ණයගැති ගිණුම බැර කරනවා කියන්නේ බැර සටහන ණයගැතියෝනේ යන්නේ. ඒ කියන්නේ ණයගැති ශේෂයෙන් මේ 2000 අඩු කරලා දාන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න බොල් ණය දැන් අලුතෙන් කපා හරින්නේ 2000යි. දැනටත් ශේෂ පිරික්සුමේ මොනවා හරි බොල් ණයක් තියෙනවද කියලා බලන්න. තිබ්බනම් ඒ ප්‍රමාණයත් එකතු කළාම තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශයට දාන්න තියෙන්නේ. නමුත් මෙතන එහෙම දෙයක් නැහැ. එහෙනම් මෙන්න බොල් ණය දාගන්න ඕන රුපියල් 2000යි. ඔන්න මම පළවෙනි තීරුවට දාගත්තා. ඒ වගේම අපිට මතකයි මූලික ප්‍රකාශයේ ණයගැතියෝ කියලා ශේෂය තිබ්බ 37000ක් 37000න් මම 2000ක් අඩු කරනවා. ඔන්න 35000යි. බොල් ණය මෙතෙන්ට එන්න ඕන නේද? ඔන්න 35000. ඒ 35000 ආවේ කොහොමද? මේ ණයගැති ශේෂයෙන් අර කියපු බොල් ණය 2000 අඩු කරාට පස්සේ. රයිට්. ඔන්න දැන් දෙවෙනි ගැලපිල්ල කරා. තුන්වෙනි ගැලපිල්ලට අපි එනවා. ඊළඟට ලැබිය යුතු ආයෝජන ආදායම 50000යි. මේ 5000යි. බලන්න මේ ගාන කියවද්දී මේ ආයෝජන කියලා දෙයක් මෙතන තියෙනවා. ඒ කියන්නේ ආයෝජනයක් කියන එක ඔයගොල්ලෝ දන්නවනේ නේද? ආයෝජනයක් කියලා කියන්නේ අපි ආයෝජන කියලා පාඩමක් ඉගෙනගෙනත් තියෙනවා 11 ශ්‍රේණියේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටසේදී. ඒ කියන්නේ ව්‍යාපාරිකයා යම්කිසි ආයෝජනයක් කරන වෙන කොටස් වලද පොලේ ආයෝජනය කරලා වෙන්න පුළුවන්, ස්ථාවර තැන්පතුවක් දාලා වෙන්න පුළුවන් නේද? මොන හරි ආයෝජනයක් කරලා තියෙනවා. එතකොට මේ ආයෝජනයේ ආදායම රුපියල් 5000ක් ලැබෙන්න තියෙනවා. එහෙනම් මේක ලැබිය යුතු ආදායමක්. ලැබිය යුතු ආදායම් ගිණුම්ගත කිරීමේ ජනසටහන පොඩ්ඩක් මතක් කරගන්න. මොකද ලැබිය යුතු දෙයක් නම් ඒක වත්කමක් නේද? එහෙනම් ලැබිය යුතු ආයෝජන ආදායම්. ආයෝජන ආදායම්. හර ඊළඟට ආයෝජන ආදායම් කියන්නේ ව්‍යාපාරේ තියෙන ආදායමක්. එහෙනම් ඒක බැර. ආයෝජන ආදායම්. හරිනේ. එහෙනම් ඒක බැර. ඔකනේ ජර්නල් සටහන. මෙන්න මේ ජර්නල් සටහන තමයි අපි කරන්න ඕන. එතකොට ලැබිය යුතු ආයෝජන ආදායම් කියලා මෙතන ආයෝජන ආදායමක් අපට ලැබිච්ච දෙයක් මොනවාක්වත් සටහනක් නැහැ මෙතන. තිබ්බනම් ඒකට මේ ගාන ලැබිච්ච දෙයක් තියෙනවා නම් අපි ඒකත් එක්ක ගලපලා තමයි දාන්න තියෙන්නේ. නමුත් ලැබිච්ච ප්‍රමාණයක් සටහන් කරලත් නැහැ. එහෙනම් මෙතන ලැබිය යුතු ආයෝජන ආදායම් කියලා රුපියල් 5000ක් නේ. එහෙනම් ඒක ජංගම වත්කමක් ලැබිය යුතු දෙයක් නිසා. එහෙනම් මෙතන මම දාගන්නවා ලැබිය යුතු ආයෝජන ආදායම්. ලැබිය යුතු ආයෝජන ආදායම් කොච්චරක්ද? රුපියල් 5000යි. ඒ වගේම මම කිව්වා ආයෝජන ආදායම් කියලා මෙතන මොනවා හරි දෙයක් තිබ්බා නම් ආදායම් කියලා. ඒ කියන්නේ ආදායමක් නම් බැර පැත්තට යන්න බෑනේ. මේ කරපු ආයෝජනයේ තියෙන මේක ආදායම දීලා නැහැ. ආදායම කියලා දෙයක් තිබ්බා නම් ඒ ගානට මේ ගානත් එකතු කරන්න ඕනේ. මොකද මේක අවුරුද්දට අදාළයි ලැබිය යුතු උනාට. ඒ කියන්නේ මේ අවුරුද්දට අදාළයි. නමුත් තාම ලැබිලා නැහැ. ලැබෙන්න තියෙන දෙයක්. නමුත් අවුරුද්දට අදාළ සියලුම දේවල් අපි ලාභ හෝ අලාභ ප්‍රකාශනයට දානවනේ. නමුත් මේකේ මේ ශේෂ පිරික්සුමේ හැම දෙයක් නැති හින්දා අපි දැනට අතිරේක ආදායමක් විදියට මේක දාගන්නවා. දැනට නෙමෙයි. අතිරේක ආදායමක් නේ අතරම ආයෝජන ආදායම කියලා නේද? ආයෝජන ආදායම. කොච්චරද? රුපියල් 5000යි. අර 5000ම මෙතනත් දාගන්න. ඔන්න දැන් අපි ශේෂ පිරික්සුමේ දීපු ගැළපිලි තුනම කරා. හරිද? දැන් අපිට පුරුදුයි තවත් ගැළපිල්ලක් තියෙනවනේ මේ බැංකු ණය කියලා කියන්නේ ගැළපිල්ලක්ම තමයි. බලන්න 100ට 8ක බැංකු ණයක් කරන් තියෙන රුපියල් ලක්ෂයක. 100ට 8ක බැංකු ණයක් රුපියල් ලක්ෂයක. එහෙනම් අවුරුද්දට පොලිය කොච්චරද? මේක 108න් වැඩි කරාම කොච්චරද? හරි ලේසි රුපියල් 8000යිනේ. හරි. එහෙනම් බලන්න මෙතන බැංකු ණය මේ ශේෂ පිරික්සුම දීපේකේ බැංකු ණය පොලිය මොනවා හරි ගෙවලා තියෙනවද කියලා? නෑ, ගෙවලා නෑ. එහෙනම් සම්පූර්ණ ප්‍රමාණයම ගෙවන්න ඕන. ඒ වගේම තමයි මේක වියදමක්. මේ අවුරුද්දේ වියදමක්නේ බැංකු ණය කියලා කියන්නේ නේද? එහෙනම් බැංකු ණය පොලි. මෙතන බැංකු ණය පොලි කියන්නේ වියදමක්. අපි එහෙනම් මෙතන ඒක සටහන් කරගන්න. බැංකු ණය පොලි. බැංකු ණය පොලි. කොච්චරද? රුපියල් 8000 නේ අපිට ආවේ නේද? ඒ වගේම ඔය 8000
ගෙවල නැහැනේ පොඩ්ඩක් ශේෂ්ඨ වික්ෂුම් තිබෙන්නේ නැහැනේ. එහෙනම් මේක ජංගම වගකීමක් නේද? එහෙනම් මෙතන ගෙවිය යුතු එහෙම නැත්නම් උපජිත යුතු බැංකු ණය පොලි කොච්චරද? 8000මනේ ගෙවල නැහැනේ කීයක්වත් නෑ. එහෙනම් ඔන්න අපි ඒක දාගත්තා. දැන් ගැළපිලි ටික ඔක්කොම කරලා ඉවරයි. එහෙනම් අපි ඉතුරු ටික තොරතුරු ටික දාන්න නැහැ තියෙන්නේ. බලන්නකෝ. 2021 එක දිනට තොගය ආරම්භක තොගය. ආරම්භක තොගය කොහෙද ගන්නේ අපි? විකුණුම් පිරිවැය ගණනය කිරීම සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනයට. එහෙනම් රුපියල් 28000ක් තියෙනවා. මම මේ ආරම්භක තොගය කියන එක ලියාගෙනම තියෙන්නේ. ඒවා අනිවාර්යයෙන්ම ගානක තියෙන නිසා ඔන්න මම 28000 දාගත්තා. ඊට පස්සේ බලන්න ගැනුම්. ගැනුම් කොතනද දාන්නේ? ආරම්භක තොගයට පහලින් දාන්නේ 350000යි. මම ලියාගෙන තියෙන එක 350000 කියලා මම දාගත්තා. 350000. හරි. ඊට පස්සේ බලන්න. ගෙන ඒමේ කුලි. ගැනුම් වලට පහලින් විකුණුම් පිරිවැය ගණනය කරන්න මේ ගෙන ඒමේ කුලි වගේ දෙයක් තියෙනවා නම් දාගන්න ඕන. හරි. ගෙන ඒමේ කුලි. කොච්චරද? රුපියල් 1500. මම මේ සංඛ්‍යා තුනම දාගත්තා. ඊට පස්සේ මම එනවා විකුණුම්. කොහෙද දෙන්න ඕන? ලාභ අලාභ ප්‍රකාශයේ උඩටම එන්න ඕන. 480000. ඕන විකුණුම් 480000 මම දාගත්තා. දැන් ඊට පස්සේ බලන්න. ණය ගැතිය අපි ගත්තානේ. ඊළඟට ණය හිමිය. කොහෙද දෙන්න ඕන? මූලතත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් යටතේ. හරියටම හරි. එහෙනම් ජංගම වගකීම්නේ මෙතන උඩටම එන්න ඕන ණය හිමියෝ. කොච්චරද? රුපියල් 60000. ණය හිමියෝ 50000යි නේ සමා වෙන්න 50000යි. හරි. ඊට පස්සේ බලනවා අපි ආයෝජන. මෙන්න මේ ආයෝජන කියන එක මම ඔබට ආයෝජන කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරා. මේක ඇත්තටම මේ O level exam වලදී ආයෝජන කියලා දෙයක් දීලාම තිබ්බේ නැහැ. ඊට කලින් මේ 2020 අවුරුද්දේ තමයි දීලා තියෙන්නේ. මේක කොහෙද සටහන් කරන්න ඕනේ? ඇත්තටම මේක ජංගම වත්කමක් විදිහට සටහන් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ වගේම මේක ජංගම නොවන වත්කමකුත් නෙවෙයි. ඒ දෙක අතර තමයි මේක අපි සටහන් කරන්න ඕනේ මූල්‍ය தත්ත්ව ප්‍රකාශයේ. එහෙනම් මූල්‍ය தත්ත්ව ප්‍රකාශයේ මෙතන ජංගම වත්කම් තියෙනවා, මෙතන ජංගම නොවන වත්කම් තියෙනවා. ওই දෙකට උඩින්, ඒ දෙක අතර. එහෙනම් ඔන්න ඔතන තමයි අපි ආයෝජන වල වටිනාකම දාන්න ඕනේ. කොච්චරද ආයෝජන? කීයද? රුපියල් 50000යි. අපිට ඒක දෙවෙනි තීරුවට කෙලින්ම දාගන්න පුළුවන්. පැහැදිලිනේ? right. ආයෝජන අපි දාගත්තා. ඊළඟට විදුලිය ගාස්තු. විදුලිය ගාස්තු කියන්නේ මොකද්ද? පරිපාලන වියදම්. එහෙනම් පරිපාලන වියදම් යටතේ මෙතන විදුලිය ගාස්තු දාන්න පුළුවන්. විදුලිය ගාස්තු. ඒ වගේම ඔයගොල්ලෝ පොඩ්ඩක් මතක තියාගන්න විදුලිය ගාස්තු මම මේක දාලාම ඉන්නම්. කීයද? 25000 නේ තිබ්බේ. ඔව් 25000 බලමු අපි. 25000 කියලා තමයි මතකේ තියෙන්නේ. හරි 25000යි. මේ පරිපාලන වියදම් බෙදා හැරීම වියදම් කියන දෙක මාරු කරන්නත් පුළුවන්. උඩට බෙදා හැරීම වියදම් දාලා ඊළඟට පරිපාලන වියදම් දාන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හරි. ඊළඟට මුදල් ශේෂය. මුදල් ශේෂය කියලා කියන්නේ ජංගම වත්කමක් නේද? එහෙනම් මූල තත්ත්ව ප්‍රකාශයට දාන රුපියල් 40000 මුදල් ශේෂය. එහෙනම් මුදල් ශේෂය. මුදල් ශේෂය. රුපියල් 40000. මම මේකත් දාගත්තා. ඊළඟට මම එනවා බැංකු ශේෂය. බලන්න මෙතන මේ බැංකු ශේෂය කියන එක වත්කමක් සාමාන්‍යයෙන්. හැබැයි මේක බැර පැත්තට තියෙන්නේ. එහෙනම් මොකද මේ කියන්නේ? මේක ඇවිල්ලා බැංකුවේ තියෙන බැර ශේෂයක්. බැංකුවේ බැර ශේෂයට අපි මේ ගිණුම් කරන්නේදී කියන නමක් තියෙනවා. මොකද්ද? බැංකු අයිරාව. අන්න හරි. එහෙනම් මේක බැංකු අයිරාව. බැංකු අයිරාවක් කියලා කියන්නේ මේක බැර පැත්තේ තියෙන. ඒ කියන්නේ වගකීමක්. එහෙනම් ජංගම වගකීමක්. මොකද ජංගම වගකීමක් කියන්නේ බැංකු අයිරාව බොහොම ඉක්මනටම ගෙවලා අවසන් කරන්න වන නිසා 12000. එහෙනම් මෙතන මම දාගත්ත මෙතන බැංකු අයිරාව. බැංකු අයිරාව රුපියල් 12000. මම ඒක දාගත්තා. ඊට පස්සේ මම එනවා දුන්වට්ටම්. දුන්වට්ටම් කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ වියදමක්. බෙදා හැරීමේ වියදමක් නේද? එහෙනම් බෙදා හැරීමේ වියදම් යටතේ මම දාගන්නවා 1200යි මොනවද? දුන්වට්ටම්. හරි. ඊළඟට මම එනවා ලද වට්ටම්. ලද වට්ටම් කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන අතිරේක ආදායමක් 2700. එහෙනම් මෙන්න අමතර ආදායමක් මෙතන 2700යි මොකද්ද? ලද වට්ටම්. හරි 2700යි මම මේක දාගත්තා. ඊළඟට මම එනවා ඉඩම් සහ ගොඩනැගිලි පිරිවැයට. නේද? ඒ කියන්නේ
මේක වත්කමක් ජංගම නොවන වත්කමක්. එහෙනම් මූලික තත්ත්ව ප්‍රකාශයට එනවා මම ඉඩම් හා ගොඩනැගිලි. ඉඩම් හා ගොඩනැගිලි කොටද ලක්ෂ 4යි. පිරිවැයටනේ පිරිවැය තමයි එතන දීලා තිබ්බේ. ඊළඟට බලන්න ප්‍රචාරණ වියදම්. මේක බෙදාහැරීමේ වියදමක් නේද? එහෙනම් බෙදාහැරීමේ වියදම් දානවා 20000යි. ප්‍රචාරණ වියදම් 20000යි. ප්‍රචාරණය කියලා දාම බෙදාහැරීමේ වියදම් යටතේ රුපියල් 20000යි. මම ඔන්න එකක් දාගත්තා. ඊළඟට බැංකු ණය 108 බැංකු ණය. අපි ඒක දාගත්තේ නැහැනේ නේද? බැංකු ණය පොලිය විතරනේ දාගත්තේ. මේක දිගු කාලීන වගකීමක් ලක්ෂයයි. එහෙනම් දිගු කාලීන වගකීමක් රුපියල් ලක්ෂයක් තියෙනවා 108 බැංකු ණය පොලිය. බැංකු ණය පොලිය නෙමෙයි සමාවෙන්න බැංකු ණය. 108 බැංකු ණය කියලානේ මෙතන එන්න ඕන නේද? කීයද? කොච්චරක් තියෙනවද? රුපියල් ලක්ෂයයි. very good. අපි කියන එකක් දාලා ඉවරයි. දෙවෙනි තීරුවට දාගත්තා. ඊළඟට ප්‍රාග්ධනය 3,80,000යි. ප්‍රාග්ධනය තින්නේ හිමිකම් යටතේ. එහෙනම් ප්‍රාග්ධනය මම ලියාගෙන තියෙනවා. ඔන්න මම ලක්ෂයක් තමා වෙන මෙතන ගාන මට වැරදුනා 3,80,000 නේ. 3,80,000. 3,80,000. ඔන්න මම ටිකක් දාගත්තා. දැන් මම තොරතුරු ටික ඔක්කොම දාගෙන ඉවරයි. ගැළපිලි ටික ඉස්සෙල්ලාම කරගත්තා. ඊට පස්සේ මට තියෙන්නේ මේ එකතු කිරීම අඩු කිරීම ටික කරා. මට දැන් විකුණුම් ඇවිල්ලා තියෙනවා 4,80,000යි. මම මේ විකුණුම් සහ විකුණුම් පිරිවැය කම්පෙයාර් කරන්න ඕනේ. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ තමයි මට දල ලාභය එන්නේ. එහෙනම් මම ඉස්සෙල්ලාම ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ගෙනීමේ කුලී එකතු කරනවා. එතකොට මම මේ ටික එකතු කරනවා ආරම්භක තොගය, ඒකට ගැනුම්, ඊළඟට ගෙනීමේ කුලී. ටික එකතු කරාම මට එන උත්තරේ තමයි මොකක්ද? විකිණීමට තිබූ තොගය. නේද? අපි ඒක සාමාන්‍ය විදිහට ලියනවා අඩුයි. ඒ වුණාට අපිට ලියන්නත් පුළුවන්. විකිණීමට තිබූ තොගය. 3,79,500. ඒ වගේම 2020 12/31 අවසන් වෙච්ච තොගය ඉතුරු වෙච්ච තොගය 32,000. ඒ කියන්නේ මෙච්චර විකුණන්න තිබ්බට මේ ප්‍රමාණය ඉතුරු වෙලා. එහෙනම් අත් වශයෙන්ම විකුණපු බඩු වල පිරිවැය කොහොමද? මම 3,79,500න් 32,000 අඩු කරනවා. මට ආවා විකුණුම් පිරිවැය 3,47,500. හරි විකුණුම් 4,80,000යි විකුණුම් පිරිවැය 3,47,500. එහෙනම් විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ මට එන උත්තරේ මොකක්ද? දල ලාභය. අන්න හරි. දල ලාභය. එහෙනම් මම මේ 4,80,000න් 3,47,500 අඩු කරනවා. 1,32,500. හරි සමාවෙන්න. 1,32,500යි. ඊට පස්සේ මට අමතර ආදායම් දෙකක් තියෙනවා. ආයෝජන ආදායම් ලද වට්ටම්. මම කරන්නේ මේ දල ලාභයට මෙන්න මේ කියන දල ලාභයට 5,000යි 2,700යි කියන අතිරේක ආදායම් දෙක එකතු කරා. එහෙනම් මට 1,40,200ක් ආව දැන් දල ලාභය සහ අතිරේක ආදායම. ඒ කියන්නේ සම්පූර්ණ ආදායම් ටික ව්‍යාපාරයේ 1,32,500යි. ඒකට අමතර ආදායම් එකතු කරා මුළු ආදායම් ප්‍රමාණය ව්‍යාපාරයේ කොච්චරද? 1,40,200යි. ඊළඟට පරිපාලන වල ගාස්තු වල තියෙන විදුලිය විතරයි මම මේක දෙවෙනි තීරුවට ගත්තා. ඊළඟට බෙදාහැරීමේ වියදම් වල වර්ග තුනක් තියෙනවා. බොල් ණය, දුන් වට්ටම්, ඒ වගේම ප්‍රචාරණය. ඊට පස්සේ මම ඒක දෙවෙනි තීරුවට ගත්තා. ඊළඟට මූල්‍ය වියදම් යටතේ බැංකු ණය පොලි විතරයි තියෙනවා. මම ඒක දෙවෙනි තීරුවට ගත්තා. ඊට පස්සේ මම තුන්වෙනි තීරුවට මේ 25,000යි 23,200යි 8,000යි කියන සංඛ්‍යා තුනම එකතු කරලා ගත්තා. මේ තුනේම එකතුව මම මෙතෙන්ට දාගත්තා. එහෙනම් මම සුද්ධ ලාභය හොයන්න මොකද කරන්නේ? මෙන්න මේ මුළු ආදායමෙන් වියදම් ටික අඩු කරනවා. මට එන උත්තරේ 84,000. එතකොට මේක මෙතන ආදායම 1,40,200යි වියදම් ප්‍රමාණය 56,200යි නේ. ඒ කියන්නේ ආදායම වැඩි. ඒ කියන්නේ මේක සුද්ධ ලාභයක්. සුද්ධ ලාභයක් නම් මේක කොහෙටද අරන් යන්නේ? ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා. එහෙනම් මම මෙතන ප්‍රාග්ධනයට සුද්ධ ලාභය කියලා මම ලියලා තියෙනවා. දැනටම එකතු කරනවා 84,000. හරිනේ. බලන්න හිමිකම් ගත්තාම ප්‍රාග්ධනය 3,08,000යි. සුද්ධ ලාභය 84,000යි. සමස්ත හිමිකම් ප්‍රමාණය 3,92,000යි. ඊට පස්සේ මම ආපහු එනවා උඩට ජංගම නොවනවත්කම් ලක්ෂ 4යි සමුච්චේෂය පිළිබඳව සටහනක් නැහැ. එහෙනම් ධාරණගේ එන්නේ මේ ගත් මිලම තමයි. ඒත් මම මේ ගත් මිල කියන එක මෙතනට දා ගන්නවා. සමුච්චේෂය මොනවක් නැහැ මට. ඊළඟට මෙතන ධාරණගේ කියලා කියන්නේ මේ සංඛ්‍යාවම තමයි. මෙන්න මේ අපි වෙන සංඛ්‍යා කිහිපයක් තිබුණා. මෙතන ධාරණගේ ඔක්කොගේම එකතුව 4 ලක්ෂය මෙතෙන්ට එන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ ගත් මිලෙන් සමුච්චේෂය අඩු කරාමත් 4 ලක්ෂය එන්න ඕනේ. හරිනේ. හරි. එහෙනම් දැන් ආයෝජන කියන එක මම දාගෙනම තියෙන්නේ. ඊට පස්සේ මට ජංගම වත්කම් වගේක් තියෙනවා 32,000යි. මම
මේකට එකතු කරගන්නවා 35000යි, ඒ වගේම 5000යි, ඒ වගේම 40000යි. මන්න ජංගම වත්කම් වල එකතු ඔක්කොම කීයද 112000. එතකොට ව්‍යාපාරයේ මුළු වත්කම් කියන්නේ මොකද්ද? මෙන්න මේ ජංගම නොවන වත්කම් වලට ආයෝජන එකතු කරලා ඊළඟට ජංගම වත්කම් එකතු කරනවා. මේ තුනම එකතු කරාට පස්සේ මට එනවා ව්‍යාපාරයේ තියෙන මුළු වත්කම් ප්‍රමාණය. එතකොට මෙන්න මගේ ව්‍යාපාරයේ මුළු වත්කම් ප්‍රමාණය මම පොඩ්ඩක් විශාල කරලා පාට වෙනස් කරනවා. ඔන්න 5,62,000 තමයි මගේ ව්‍යාපාරයේ තියෙන මුළු වත්කම් ප්‍රමාණය. මගේ නෙමෙයි. කාගේද? සිත්මිනගේ ව්‍යාපාරය. right. ඊළඟට අපි හිමිකම් සහ වගකීම් පැත්තට එනවා. අපි දැන් හිමිකම් ප්‍රමාණය හොයාගත්ත 3,90,000යි කියලා දිගු කාලින බැංකු ණය තියෙනවා ලක්ෂයක්. ඊළඟට ජංගම වගකීම් තුනක් තියෙනවා 50,000යි 12,000යි ඊළඟට 8,000යි 12,000යි. ඊළඟට ඔක්කොම 70,000ක් ඒ ටික. එහෙනම් මම මුළු හිමිකම් සහ වගකීම් ගණන මොකද්ද කරන්නේ? මෙන්න මේ හිමිකම් වලට දිගු කාලීන වගකීම් එකතු කරලා ඊළඟට ජංගම වගකීම් එකතු කරනවා. එතකොට මට එනවා 5,62,000ක්. එතකොට බලන්න හිමිකම් සහ වගකීම් 5,62,000යි ඒ වගේම මුළු වත්කම් ප්‍රමාණය 5,62,000යි. දැන් ඔයාලට පේනවා අපිට එකම සංඛ්‍යාව ආවයි කියලා කියන්නේ මොකක්ද? එකම වටිනාකම ආවයි කියන එක මේ මුළු වත්කම් වලට සහ මුළු හිමිකම් සහ වගකීම් කියන දෙකටම එකම සංඛ්‍යාව වෙනවයි කියන එකේ තේරුම මොකද්ද? ඔයා හදපු ගාන නිවැරදි කියන එක. හරි දරුවනේ. එහෙනම් ඔන්න මම අද මේ පාඩම අවසන් කරනවා. මම ගැළපිලි සහිත අවසන් ගිණුම් වීඩියෝ කීපයක් කරා. ඊට පස්සේ ප්‍රශ්න සහිතව ඒ කියන්නේ O level exam ප්‍රශ්න පහක් එකතු කරගෙන වීඩියෝ පහක් කරා. දැන් මම හිතනවා මේ පාඩම සම්පූර්ණයෙන්ම ඔයාට කිසිදු කරදරයකින් තොරව හදන්න පුළුවන් ඇති කියලා. එහෙනම් මම ඊළඟ වීඩියෝ එක ඉක්මනටම දානවා ඔයාට. මොකක්ද ඊළඟ වීඩියෝ එක? ඊළඟ පාඩම ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන. හරි. එහෙනම් මේ පාඩමෙන් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.